So therefore exercise is a polypill. කෝකට තයිලේ කියලා සිංහල වචනයක් තියෙනවා. Polypill. Exercise is polypill. දියවැඩියාව exercise කරා. heart case ද exercise කරා. ඇඟට මන නැහැ වගේද exercise කරා. කෙට්ටුද exercise කරා. මහතයිද exercise කරා. ගානට දෙන්නේ තවන්න ඇත් කරා. polypill. බඩේ අමාරුද exercise කරා. අයි circulation එක ඉක්මන් කරනවා. අර අපතේ ඉක්මනට එළියට දානවා. ඒක බඩේ අමාරුද? ඔළුව එකක් කොහොමද? ට්‍රේනින් කරා. අතපය රිදෙනවද? නිකන් අමාරුයි වගේ එක්සර්සයිස් ටිකක් කරලා වෝම් අප් කරා. ඔයා ඕන එකක් කියන්නේ මං කියන්නේ එක්සර්සයිස්. ඒ නිසා ඒක පොලිපිල්. ඒ කෝකටත් තයිල බෙහෙත් පෙත්ත. ඕන එකකට ඔයා ඒ පෙත්ත තම ගන්න. දැන් මේ වැඩේ පටන් ගන්නකොට අපිට පොඩ්ඩක් පිළිවෙලකට අප්‍රෝච් වෙන්න වෙනවා. ඔයා කාලෙකින් එක්සර්සයිසස් කරලා නැත්නම් ඉදිමත් විදියට. එතකොට අපි ඔයාව දාන්නේ අර යට තියෙන පැත්තට. අපේ ගෞරවනීය වෛද්‍යවරුන් ඩීල් කරන ඒරියා එක පැතොලොජි. ව්‍යාධිමය තත්ත්වයක් පැතොලොජි. right. එතකොට පැතොලොජි එකේ ඉන්න හෙල්ති ස්ක්‍රීනින් අවශ්‍යයි. සෞඛ්‍ය තත්ත්ව නිරාකරණ ගන්න අවශ්‍ය වෙනවා. ඒකට ඕන වෙනවා ලිපිඩ් ප්‍රොෆයිල් එක, fasting blood sugar, ECG, exercise ECG, food blood count, liver scan, likewise ඔක්කොම තොරතුරු ඕනේ අපිට. ඔයා ගැන තොරතුරු ඕනේ. ඔයා ස්පෙෂලිස්ට් කෙනෙක් ළඟට ගියොත් එකපාරටම ගොඩක් කලාතුරකින් බෙහෙත් දෙන්නේ. මෙන්න මේ රිපෝට් එක අරන් එන්න. අවිල මොනවා හම්බෙ? තොරතුරු ඕනේ. ස්ක්‍රීනින් process එක. blood pressure එක. ඒව ඕනේ. right? body weight එක, body fat percentage එක ඒව ඕනේ. ඊට පස්සේ අන්න ඔයා ඔය ඉන්න physiological කායික විද්‍යාත්මක මට්ටමේ. සාමාන්‍ය මට්ටමේ. එතෙන්දී අපි පාවිච්චි කරන පාකියු. physical activity readiness questionnaire. ව්‍යායාම කිරීම සඳහා ඔබ කොතරම් සූදානම්ද? ඔබේ ශරීරයේ සූදානම් බව. health history form එක සෞඛ්‍ය ඉතිහාස වාර්තාව. question එකක් තියෙනවා yes the no the answer කරන්න. ඒක කරන්න ඕනේ. එතකොට ඒවාගේ ඇත්ත තොරතුරු දෙන්න ඕනේ. දැන් මම කියන්නේ ඔයා ලෝයට බොරු කිව්වොත් එහෙම ඔයා අඩි 6ක් උඩ යනවා. ඔයා ડોක්ටර්ට බොරු කිව්වොත් එහෙම අඩි 6ක් යට යනවා. ඔයා අපිට බොරු කිව්වොත් එහෙම ලයිෆ් ටයිම් සබරේ. ඇයි? අපි එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකයි ඩයට් ෂෙඩියුල් එකයි හදන්නේ ඔයා දෙන තොරතුරු වලටනේ. එතකොට ඔයා බොරු කිව්වම බොරු වාර්තාවක් ඔයාලට හම්බෙන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක. ඒක අපිට බොරු කියන්නේ. කන බොන ඒවා ඔක්කොම නිදාගන්න ඒවා ඔක්කොම කතන්දරේ අපිට කියනවා. ෆිට්නස් ට්‍රේනර්. එතකොට ෆිසියොලොජිකල් ලෙවල් එකේ ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔයාව අරන් යනවා ඔප්ටිමම් ලෙවල් එකට. ප්‍රශස්ත මට්ටමට අරන්. through training and nutrition. ඔයාගේ කන්සෙන්ට් එක. ඔබේ කැමැත්ත මත. දැන් ඊළඟට මම කතා කරනවා අපිට පොදුවේ හම්බෙන ප්‍රශ්න health, fitness, lifestyle and weight management. අපි කතා කරා globalization, westernization මේ සමාජයේ පරිවර්තනයත් එක්ක අපේ ජීවන රටාව වෙනස් වුණා. sedentary lifestyles වලට ගියා, house and office automation වෙලා තියෙනවා. කැරගෙන කුටුවේ අපි ඉන්නේ, වාහනේ ගමන් කරන්නේ. කායික ක්‍රියාකාරීත්වය අඩු වෙලා තියෙනවා. අක්‍රීය, නිෂ්ක්‍රීය ජීවන රටාවකට ඇවිල්ලා තියෙනවා. අපිට ඉස්සර අර හෙල්ල කරේ තියාගෙන ගිය පුජ්‍යලයට තිබුණේ කායික පීඩාවක්. ෆිසිකල් ස්ට්‍රෙස් එක තමයි යාට වැඩි. හැබැයි දැන් මොඩර්න් 21 වන සියවසේ අපිට තියෙන ෆිසිකල් ස්ට්‍රෙස් එකක් නෙමෙයි, මෙන්ටල් සයිකොලොජිකල් ස්ට්‍රෙස්. සයිකොලොජිකල් ස්ට්‍රෙස්. මම මගේ අර IPM එකේ ඩිප්ලෝමා එකට තීසිස් එක කරේ එක්සිකියුටිව් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් through health and fitness counseling. ඉතින් ඒක කරාට පස්සේ මට සෑහෙන ලොකු knowledge එකක් gain කරගන්න පුළුවන් වුණා. So mismanage prolonged stress. කලමනාකරණය නොකරන ලද දීර්ඝකාලීන ක්ලාන්තය. මානසික ආතතිය, මානසික පීඩනය. ඒතකොට ඔයාට කමත කාරක කියලා જાතියක් තියෙනවා. Socio economic factors, environmental factors, weather conditions, family problems, occupational issues, ඔයාගේ job role එකේ ප්‍රශ්න list එකක් තියෙනවා. කමත කාරක ඒවට අපි කියන්නේ stress factors. ඒතකොට ඔයාට තේරුම් ගන්න ඕනේ මෙතෙන්දී මතක තියාගන්න මේක ලේසි ඔයාට කරගන්න ඔයා හරියට point එක අල්ලගත්තොත් you feel uncomfortable. You feel uncomfortable psychologically. There is something wrong. What is it? ඔයාට සමහර වෙලාවට ඒ හවසට ආපු ඒක හවසට තරහ යන ගතිය වැඩි වෙලා තියෙන්නේ. ඔයා හරි අවයානස් එකෙන් හිටියොත්, ඔයා සම්මා සතියෙන් හිටියොත්, ඔයා අල්ලගත්ත අර වයිෆ් ගේ කෝල් එක නිසා තමයි මට වයිෆ් නරක දෙයක් නෙමෙයි මොනවා හරි පණිවිඩයක් ඔයාට කියලා දෙන්නේ. ඒක දන්නේ නැතුව ඇතුලේ බොයිල් අප් වෙනවා. right.
මට CEO සර්ගේ කෝල් එකක් ආවා. ඉන්ස්ට්‍රක්ෂන් එකක් ආවා. ඒක එක තමයි දැන් මම මේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. මට අහවල් දේ සිද්ධ වුණා. මගේ කායක එන්ජින් බ්‍රේක් ඩවුන් එකක් ආවා. දැන් මේක හදා ගන්න ඕන. ලබන දවස් දෙක තුන ඇතුළත නිවාඩු දාලා මල්ලිගේ වෙඩින් එකට යන්නත් ඕන. ස්ට්‍රෙස්. මේ පුතා විභාගයේ ලකුණු ගත්තා මදි දැන් මේ දරුවා දැන් ආයේ කැම්පස් යන්නත් බෑ. දැන් මේ මනුස්සයා ඔය ඇකඩමි එකකට දාන්න ඕනම ස්ට්‍රෙස්. ඉතින් දැන් ඔයා අවයානස් එකෙන් ඔයා සම්මා සතියෙන් හිටියොත් ඔයාට ස්ට්‍රෙස් එක අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. what is my stress factor and you deal with it. if you want to make a phone call go and do it. දැන් අපි ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් එකත් එක්ක ඩීල් කරන්නේ worry වෙනවා නේද? don't worry be happy කියලා තියෙනවා. දැන් worry වෙනවා මේක. ඉතින් worry වෙලා ප්‍රශ්නේ විසඳෙනවා නම් හරි ෂෝක් එක. ඔළුව අල්ලගෙන පැත්තකට වෙලා අනන්න තියෙන්නේ මම අයියෝ worry වෙන්නේ. ප්‍රශ්නේ විසඳෙනවා අන්දලා කාමරෙන් එළියට එනවා. එහෙම වෙන්නේ නැහැ. so we have to deal with it. ඉතින් ඒ නිසා මේ ඔයාගේ ස්ට්‍රෙස් එක අරන් යන්න එපා ඉස්සරහට. මේක ඉක්මනට මැනේජ් කරගන්න. ඒ නිසා සක්සස්ෆුල් ජර්නි එකකට තියෙන ප්‍රින්සිපල්ස් 8න් ස්ටෙප්ස් 8න් එකක් නේ සම්මා සති awareness. යහපත් සිහිකල්පනා. මට මොනවද මේ හිතෙන්නේ කියලා ඔයා හිතන්න ඕන. මට මොනවද මේ හිතෙන්නේ? දැන් ඔයා දන්නවද භාවනා කරන්න කියලා තියෙනවා නිවන් දකින්න මේ බෞද්ධ දර්ශනය තුල. මොකටද භාවනා කරන්නේ? දන්නවද? හිතෙන එක නවත්තන්න. පුදුම වැඩ. Do stop thinking. Do stop your internal chatter. අපි ඇතුලේ හැම වෙලාවෙම පුදුම කන්දස් කිරියාවක් තියෙනවා. මේකට සම්මා සති ඕනේ. awareness. ඇතුලේ පුදුම කන්දස් දැන් ඔයා මේ මට තවන් දීගෙන හිටියට හිටපු ගමන් එහෙම ගිහිල්ලා එනවා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ හිත නිකන් කුළු හරකෙක් වගේ, හාවෙක් වගේ, මුවෙක් වගේ, නරියෙක් වගේ, ඒ දුවනවා මේ පයින්නවා අර යනවා මේ යනවා වඳුරෙක් වගේ. හිත පුදුම උපමාතක හිතට තියලා තියෙනවා. දැන් ඔයාට සම්මා සති ඕනේ ස්ට්‍රෙස් මැනේජ් කරගන්න ඕනේ. මොනවද මට මේ දැනෙන්නේ? මොනවද මට මේ හැඟෙන්නේ? මොනවද මට මේ හිතෙන්නේ කියලා ඔයාට සචේතනිකව conscious thinking. එතකොට ඔයාට ඒකත් එක්ක ඩීල් කරගන්න. එතකොට ඔයාගේ අර ඇසිඩ් ලෙවල් එක බහිනවා. ඇසිඩ් ලෙවල් එක බහිනවා. දැන් ඔය භාවනා කරන අයගේ බ්ලඩ් කෝටිසෝල් ලෙවල් එකේම ආරම්භ කළොත් එහෙම හරි අඩුයි. කෝටිසෝල් ලෙවල්. ස්ට්‍රෙස් හෝමෝන් නැහැ. ඒ නිසා මේ ස්ට්‍රෙස් is a killer. එතකොට ඔයා මේ awareness එක build up කරන්න. What are my stress factors and what I'm going to do with that? Right, and deal with it. Right. worry වෙලා හරියන්නේ නැහැ. ඔයක නෙගටිව් තැනින් අල්ලගත්තොත් එහෙම ඔයාලට ඒක. muscle loss, bone density loss, cancer. ඔය දැන් බලන්නකො පුදුම දැන් අපි චූටි කාලේ මේ පිළිකා කියන ඒවා නිකන් වචන විතරයි අහලා තිබුණේ. දැන් පුදුම විදිහටනේ කැන්සර් පිළිකා රෝගී. මොකද මේ ස්ට්‍රෙස් මේ වස විස ගහපු එළවලු පළතුරු කියන I don't believe that. ස්ට්‍රෙස් ශරීරය තුල ආම්ලිකතාවය බොහොම වැඩි. pH level එක හොඳටම සවුත් වෙලා තියෙන්නේ ඇඟ ඇතුලේ. right? stress accumulate fat. මේවා නියුක්ලියර් වේස්ට් ප්‍රොඩක්ට්ස් වගේ ඇඟ ඇතුලේ එකතු වෙනවා. දැන් ඒ වදිවට ස්ට්‍රෙස්ෆුල් වදිවට තව එක්සර්සයිස් කරන්නෙත් නැති වුණා නියුක්ලියර් වේස්ට් ප්‍රොඩක්ට් ගබඩාවක් වෙන්නේ. දැන් මම මේකට දෙන උදාහරණය තමයි ඔයාගේ කිචන් එකේ තියෙන ඩස්බින් එක. මොනවද තියෙන්නේ? කුස්සියේ තියෙන ඩස්බින් එකේ මොනවද තියෙන්නේ? පොල් මුඩු. තේ කොළ පාවිච්චි කරනවා. මිරිස් නැටි. සවුත් වෙච්ච තක්කාලි. ලස්සනයි. හරිද? ඉඳුම්. ඕකටම තියෙන ඩස්බින් එක. සතියක් දෙකක් කස් කරන්නේ නැතුව තිබ්බොත් ඩස්බින් එක කුස්සියට යන්න පුළුවන්. දත ගන්න. මීයෝ පෙරලා. උණු කාල. එතකොට කොහොමද ඔය එක්සර්සයිස් කරන්නේ නැතුව කොට ඇඟ ඇතුලේ? කායේ කේසා ලෝමා නකා දන්තා කියලා ඇනටමි එක අවුරුදු 2500කට 600කට කලින් ඉස්සල්ලාම විස්තරය දීලා තියෙනවා. ඇට විදුලි වල ඉඳන් ඔක්කොම මේක කැතයි කුණුයි තරාවයි මෙහෙමයි කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා එක්සර්සයිස් කරන්නේ නැතුව ඉන්නකොට ඔයාගේ ඇඟ ඩස්බින් එකක් වෙනවා. ඩස්බින් එකක් වෙලා ගාබේජ් ලොරියක් වෙනවා. එක වෙලා
කොහොමද ගාර්බේජ් ලෝරියක් බයික් එකේ යනකොට ඉස්සරහින් සෙට් වුණා. වාහනේ AC දාලා තිබ්බත් ඇවිල්ලා තියෙනවද? ගාර්බේජ් ලෝරිය සෙට් වුණාම ඉස්සරහ ට්‍රැෆික් එකේ. You must do exercises to purify your system. Otherwise it will collect lot of garbage inside the cells and your systems. ඉතින් ඒ නිසා මේ ඔයා හිතනවට වඩා මේ කතන්දරේ වෙනස්. ඒ නිසා අපේ ලයිෆ් ස්ටයිල් weight management එක මීට වඩා තදට ගන්න වෙනවා. ignorance of illness. දැන් මට ඔය කොළඹ මම රාජකාරී කරන කාලේ සමහරු කියනවනේ මේ කොහොමද ඉතින් ඔයා ෆිට්නස් ගැන නේද මේ ට්‍රේනින් කරන්නේ නැද්ද? නෑනේ වෙලාවක් නෑනේ අපිට. එතෙන් නේද? මාර්කේසියක් කීක. එහෙම වෙන්න බෑනේ. නේද? ඒක හරි විදිහට වෙන්න. ඉතින් ignorance of illness සමහරුන්ට ගානක් නැහැ. පොඩි ඉසේරක් තියෙනවා ගානක් නැහැ. එක වෙලාවක කාර් එකේ සීට් එක උඩම වැරිලා. බ්‍රේන් ස්ට්‍රෝක් එකක්. එක්ක පැරලයිස් වෙලා. ඊට පස්සේ සොත්ති උපාලි වගේ යනවා. අංශයකට නර්ව්ස් වැඩ කරන්නේ නැහැ. මොලේ සෛල වැරිලා. ඉතින් මේ හරි ඩේන්ජරස් කේස් එකක් නෙමේක. ආඝාත කිට්ටු කරන්න බැවොත් ඉස්පිරිතාලවල. අඳන් උඩ ඒක ඇඳේ 3 දෙනා අඳන් යට පෙවුමන්ට් එකේ ලෙඩු බලන්න යන්න දීපුත් නැහැ. පෙවුමන්ට් එකේ ලෙඩු. අපේ ලංකා හොස්පිටල් වල. මාරකස් යන්නේ මේක තදටම ඇඩ්‍රස් කරන්න වෙනවා. then practice good health habits. වෙලාවට රිපෝට්ස් ගන්න එක, ස්වස්ථතාව සනීප ආරක්ෂාව පවත්වා ගන්න එක, ව්‍යායාම කරන එක, හරියට කෑම බීම කන එක, psychological wellness, cope up stress එක cope up කරන එක. right? මේවා හරි important. යටින්ම දාලා තියෙනවා genetic framework. ජානමය සාධක. අපේ උස මහත බර ඇඟේ හැඩගුරුකම් මේවා අපිට දාන වලින් ලැබෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ. දාන වලින් දැන් උදාහරණයක් විදිහට දැන් මගේ 100ට ඇස්මා තිබුණා. ඉතින් මගේ තාත්තටත් ඇස්මා තිබුණා. තාත්තා ලන්ග්ස් ෆේලියරකින් තමයි නැති උනේ. right. ඉතින් මටත් පොඩි කාලේ තිබුණා මේ bronchitis asthmatic condition. මම සී නැති වෙලා වැටේක් තියෙනවා. උඹලෝ මේක හරියන්නේ නැහැ. මට කොහෙත්ම පණිවිඩයක් ඇවිල්ලා තිබුණා. ස්පෝර්ට්ස් කරලා ෆිට වුණාම આવන්න පුළුවන් කියලා. O level කරා 1996 යකට උසන් පටන් ගත්තා. No bronchitis, no asthma, nothing. So I really believe this. That is something really love my profession. Right? ඒ නිසා මේ genetic framework එක research වලින් හම්බ වෙලා තියෙනවා. Bad genetics positively change කරන්න පුළුවන් regular fitness training වලින්. Right? ඔයාගේ cellular structure එක වෙනස් වෙනවා. එච්චරට important. දැන් 10%ක් 20ක් විතර අපේ performance වලට contribute කරන මේ genetic framework එක. දැන් උදාහරණයක් විදිහට ඇත්ලීට් කෙනෙක් ගත්තොත් එහෙම ඒ ඇත්ලීට්ගේ තරඟ ජයග්‍රහණ සඳහා එයාට genetically දැන් උසයින් බෝල්ට් කියන ක්‍රීඩකයාගේ කකුල් වල දිග, එයාගේ muscle fiber type එක ඒවා බලපානවා. එයා genetically gifted නේ සුසාන්තිකා ජයසිංහ. ඒ නිසා genetics බලපානවා 10 to 20%. Other things you can modify. Your body type of personality profile. දැන් personality profile ගත්තාම type A, type B. අර බොහොම නිවි සැනසෙල්ලේ බොහොම සංයමයෙන් කටයුතු කරන පර්සනැලිටිස් තියෙනවා. කලබලයට ඉක්මනට වැඩ කරන ටිකක් ධනකාර චරිතක් තියෙනවා. ටයිප් A. ඒක ටයිප් A කට්ටියට පොඩ්ඩක් ස්ට්‍රෙස් එක එනවා වැඩි. ඒව ගැනත් ඔයා හදාගන්න ඕනේ. දැන් one should achieve and maintain his optimum genetic potential. අපි හැමෝටම gifted bodies සම්බෙලා තියෙනවා, capacities තියෙනවා. ඒතර ඒක optimize කරන්න ඕනේ. මං හිතුවේ නෑ කවදාවත් මට කිලෝ 200ක් මහ පොළොවේ මුඩට එකවරකට උස්සන්න පුළුවන්. ඉතින් ඒ ශක්තිය තිබිලා තියෙනවා මගේ තුල. මම ආයි ට්‍රේනින් කරොත් මට ඒක 300 දක්වා හරි ගේන්න පුළුවන්. We lose about 1% of lean weight after age 20. අවුරුදු 20 පහුනාම සාමාන්‍යයෙන් අපේ lean weight එකෙන් healthy weight එකෙන් 1% විතර loss වෙනවා. Every year. As a result, පුතා මේ බලන්න මේ presentation එක මේ there is 5% BMR reduction. BMR කියලා basal metabolic rate. Basal metabolic rate. එතකොට මූලස්ත පරිවෘත්තීය වේගය ඔයාගේ පැය 24ක් ඇතුළත ශරීරයේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවලිය ස්ලෝ ඩවුන් වෙනවා කියලා කියන්නේ මේ. right. ඊළඟදී natural fat gaining process increases. ස්වාභාවිකව වයස්ගත වීමත් එක්ක ඇගේ මේද සෛල එකතු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් එක රීසන් එකක් අපි මහත් එක්ක. ඒ නිසා එක්සර්සයිසස් කරන්න ඕනේ.
ඊළඟදී muscles and bone tissues deteriorate increases deterioration. ඔය ගෙවිලා යන එක වැඩි වෙනවා. ඉතින් දැන් එක වෙලාවක මම දකින්නවානේ අපේ ලංකාවේ රූපවාහිනී channel වල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා පෞද්ගලික සමාගමක. ලංකාවේ කාන්තාව 3 දෙනෙක් කොහොම පොලිමට තියලා මැද ඉන්න එක්කන කුඩු වෙලා බිමට වැටෙනවා. මම දැක්කනේ දවසක්. ඒකලයි සමාගමේ කට්ටිය කියනවා අහවල් කිරිපිටි જાතිය ගොන්න අධිකයිසේ. ලංකාවේ 147කට විතර ඔස්ටියෝපොරොසිස් කාන්තාව ඇටකටු පිරෙනවා. මගේ කිරියම්මට දුවලා පුතාලා 12 දෙනයි. කාන්තාව 8 දෙනයි පිරිමි අය 4 දෙනයි. අපේ කිරියම්ම. මම ඇඩ්වාන්ස් ලෙවල් කරනකම් බත්තු වෙලා දුන්නා. right. දැන් ළමයි එක්කෙනෙක් දෙකෙක් හදාගන්නෙත් අපේ කාන්තාව බොහොම අමාරු වෙන්නේ. විශ්ව ඥාණයෙන් ඔයාලට තවත් ජීවියක් හදන්න ඇතුලේ ඉඩ දෙන්නේ නැහැ. miscarriages වැඩි. young couples. Hey, you are not fit enough to give birth to another life. This is serious. අර මම ගියා දඹුල්ල හොස්පිටල් එකට දවසක් යාළුවෙක් බලන්න miscarriages young mothers. What to eat at night? You may have some experiences like that. ඉතින් ඔයා fit වෙන්න ඕනේ හොඳට. right? ශ්‍රී ලාංකිකයෝ මේ සිංහල ජාතිය වඳ වේගෙන යනවා. මේ ළමයි ඉන්නේ කෙනයි දෙන්නයි. ඉතින් කොහෙද ළමයි හදන්නේ? Men are not physically fit to do effective sexual activities. Female are not fit to conceive and for pregnancy and childbirth. කොහෙද ජාතියයි කොහෙද? ඒම මේ ජනගහනය වැඩි කරන්න බෑ. ඒ නැත්නම් ටියුබ් සංස්කෘතියකට යන්නේ. නේ? ටියුබ් සංස්කෘතිය ලැබොරටරි. සිංහලයේ ඔක්කොම ඉන්නේ ලැබොරටරි. මව්කුසකින් විශ්වාසයික පිස්සු විකාර මේවා. මේවා සීරියස් ප්‍රශ්න. මම හිතන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශලා ඒ ආදාළ අමාත්‍යාංශව කතා කරනවා කියලා. බත් මම කතා කරනවා. එතකොට muscles and bone capacity immune system loss. පාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. More prone to get viral various illnesses, quality of life decreases. එතකොට මම යෝජනා කරනවා ඔයාට මේ ආරක්ෂක තත්ත්වයන් සියල්ල ඕකේ නම් ඔයාට යන්න පුළුවන් දුරවල් සියලුම දේවල් ඉන්ටර් ඩිපාර්ට්මන්ට්, ඉන්ටර් රෙජිමෙන්ටල්, ඉන්ටර් ඔෆිස්, ඉන්ටර් ඩිපාර්ට්මන්ට්ස් ඔක්කොම ඇවිදින්න. වාහන දීලා තිබ්බට ඒක පාවිච්චි කරන්න එපා. ඇවිදින්න පුළුවන් තරම්. ඔයා shopping ගියාම holiday වලට ගෙදර ගිහලා shopping ගියාම කාර් එක පාක් කරන්න safe තැනක. ඇවිදින්න ටවුන් පුරා. රුපියල් 6යි. motivate. ඔගේ heart rate එක steps. එතකොට මේකේ නිකන් නෙමෙයි. මේගොල්ලන්ගේ තියෙනවා මේක John Keats Holdings company එකෙන් ලංකාවේ promote කරන්නේ. active lifeline මේක කරාම මොකද්ද වෙන්නේ? ඔයාලට challenges තියෙනවා. ඒ challenges වල ඒ උදාහරණයක් විදිහට ඒගොල්ලෝ සමහර වෙලාවට දානවා within 48 hours you cover 20,000 steps ඔය වගේ challenge එකක් ගන්න. ඒ challenge එක ඔයා win කරොත් එහෙම app එකෙන් online වල බලන්න පුළුවන් ඔයා දිනුම්ද කියලා. ඒකට ඔයාලට SMS alert එකක් එනවා. මොකක් හරි gift voucher එකක් හරි මොනවා හරි හම්බ වෙනවා. hotel package එකක් එක්ක house of fashion ගිහලා shirt එකක් ගන්න හරි මොකක් හරි හම්බ වෙනවා. motivate. which is good. අද කාලේ ඉතින් එවැනි දේවල් ඕන මේ මිනිස්සුන්ව motivate කරන්න. walking. මොකද මනුස්ස ශරීරයේ design වෙලා තියෙන්නේ for walking. To go and do things physically, right? Take it. එතකොට degree of physical activity කොච්චරද අපි physically active වෙන්නේ, right? Sufficient exercises to produce physical exercises equal to and exceeding the demand of your present lifetime. ඒක ව්‍යායාමයක් වෙන්නේ ඔයාගේ වර්තමාන ජීවන රටාව exceed කරන්න. දැන් ඔයා බලුවොත් එහෙම ඔයා සාමාන්‍ය දවසක රාජකාරී දවසක උදේ ඉඳන් හවස වෙනකම් ඔයා ඩියුටි ඔයාලට ඩියුටි ඕෆ් වෙන වෙලාවක් නෑ පැය 24 ඕන් බට් මේ ඩියුටි ඕෆ් වෙන වෙලාව ගත්තොත් එහෙනම් ඔයාගේ දෛනික තියෙන කැලරි දහනය වෙන ප්‍රමාණයක් ඔයා දින පියවර ගන්නක් එහෙම තියෙනවා. මෙන්න මේ ලෙවල් එක එක්සීඩ් වෙන්නම ඕනේ. ඇඟට ධනාත්මක යමක් ලැබෙන්න නම්. ඒකයි මම කිව්වේ අර දරපලන මනුස්සයා, ගල් කටන මනුස්සයා, නාටහමි ඔක්කොමලාගේ ටික දවසක් යනකොට ඒක ජීවන රටාව වඩපත් වෙනවා. එතනින් එහාට යට ගේම් එකක් වෙන්නේ නැහැ. නමුත් ඔයා ජිම් එකකට ගිහිලා ෆිට්නස් සෙන්ටර් එකකට ගිහිලා විද්‍යාත්මකව ක්‍රමානුකූලව ට්‍රේනින් කරනකොට මොකද වෙන්නේ? ඔයා අපි ඒකට කියනවා ඕවර්ලෝඩ් ප්‍රින්සිපල්. අධිපාරපූර්ණ මූල ධර්මයන් දෙක තමයි පුහුණුව කරන්නේ. අද මම රාත්‍රල් 20ක් ඉස්සුවා නම් හෙට 21ක් උත්සන්න try කරනවා. අන්න කැපැසිටි එක වැඩි. ඒ නිසා be physically active as much as possible. Increase manual work. Try to be efficient and effective. ගෙදර වොෂින් මැෂින් එක තිබ්බට ඔයාලට කලබලයක් හදිස්සියක් මොනවත් නැත්නම් වෙලාව තියෙනවනම්
ෂර්ට් එක ඇඳුම් ටික අතින් හොදනවා. අන්න මැනුවල් වර්ක් එකකට ගියා. දැන් මේ බ්ලෙන්ඩර් එක, වොෂින් මැෂින් එක, ඒවා මේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට් අපිට දීලා තියෙන්නේ මොනවද? වෙලාව ඉතුරු කරගන්න. වෙලාව ඉතුරු කරගන්න. Minimize household automation කිව්වේ ඒකයි. Learn, follow and maintain correct body postures. Sitting position එක, walking position එක, to maintain erect body position is really important. At least work out 3 to 4 times. Walk at least 5,000, 6,000 steps a day. දිනකට මේ මහාචාර්යවරු කියන්නේ දිනකට පියවර 6,000ක්වත් ඇවිදින්න ඕනේ. නැත්නම් ලෙඩ වෙනවා. ඇයි අර හෙල්ල කරේ තියාගෙන ගියපු අර ඉන්දුරේ මැද හිටපු මහත්තයා ඉන්නවා. Designed to walk, not to sit and wait. Right? එතකොට use your larger muscles often for day-to-day work. Try to train with weights, improve flexibility. කායික නම්‍යතාවය වැඩි කරන්න yoga exercises, stretching exercises කරන්න. මේ සම්බන්ධක පඩක දිගදීම වැඩි වෙනවා. Nutrition. Learn basic do and don'ts of the nutritional habits. Right? එතකොට දැන් මේ කනබොන විදිහ දේවල් කන්න ඕනේ දේවල් දැන් මගේ ඩයට් ෂෙඩියුල් වල මම එක එක්කෙනාට වෙනම දෙන්නේ නැහැ. මම රිසර්ච් කරලා බලලා මම එක ෂීට් එකකට ගත්තා. කන්න ඕනේ මොනවද? කන්න එපා මොනවද? කන්න ඕන වෙලාවල් මොනවද? කන්න ඕනේ ප්‍රමාණය කොච්චරද? Dieting is eat intake right amount of food, right quantity with the right type of food. දැන් බලන්න මේකේ අර time of the meal කෑම කන්න සුදුසු වෙලාවල් මම කම්පියුටරේ ටයිප් කරලා ගත්තට මම අතින් බෑනේ ලිව්වට ඒක මගේ එකක් නෙමෙයි. ඒක සර්වඥ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත එකක් තමයි මම අරගෙන තියෙන්නේ. බලන්න පුදුම ඒකනේ කියන්නේ ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ කිය. අකාලිකෝ. කාලයක් නැහැ. එදාටත් එකයි අදටත් එකයි. breakfast 6 am 7 am is a must. උදේ 6ත් 7ත් අතර උදේ කෑම කාලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා උදේ හින්දානේ ගන්න ඒ වෙලාවට නේ. විනය පිටකේ තියෙනවා. මම ලියලා නෙමෙයි. lunch 11:30 12:30 max. 11:30 දවල් දාන වෙලාව. right? එතකොට ඒකේ මම පස්සේ හොයාගත්ත තොරතුරු ඒකේ තියෙන කායික විද්‍යාත්මක පදනම. උතුම ලියලා. Then evening little snack and there is no dinner. How's a gilak pasa? Rayata kෑම නැත. That is enough. මම මේ theory එක දැනගත්තාට පස්සේ මම fasting ගියා. Fasting introduce කරගෙන ගිහිල්ලා බැලුවාම Brigadier Quartering, Brigade Commanders, Senior Officers, ladies and gentlemen, good afternoon. I consider this as a great honor and privilege to offer a vote of thanks to Mr. Sanjeev Ratnayake for his valuable contribution to educate us on the subject of sports, medicine and nutrition. Sir, we are truly honored by your presence and indeed we are lucky to privilege to listen to an interesting lecture. The lecture enhances our horizon of important aspects of health, fitness and nutrition. Also, the knowledge on these subjects will undoubtedly facilitate us in our professions. On behalf of the Command Security Force Jaffna and all officers of Security Force Jaffna, let me take this opportunity to thank Mr. Sanjeev Ratnayake for sparing his valuable time to be here with us and to conduct the lecture in spite of his busy schedule. I hope that you will continue to provide your valuable service for us in the future as well, and wish you all the very best for your future endeavors. Thank you very much.